හරිපතේ හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද දවසේ අපි ගණන්පතිය පොඩ්ඩක් කලින් අරගත්තා. කල් වේලාවක පොඩ්ඩක් අරගත්තා. මම අද දවසේ ඔයාලට අලුත් පාඩමක් කියලා දෙන්න යන්නේ අපේ ටියුට් එකත් එක්ක සමගාමීව. ටියුට් එකත් සමගාමීව අලුත් පාඩමක් ඔයාලට කියලා දෙන්න යන්නේ. ප්‍රතිශත පාඩම. ඔයාලා දන්නවා දැන් මේ මෑත කාලිනව අපි පාඩම් කිහිපයක්ම අවසන් කරා. කාලය පාඩම කතා කරා. ඒකේ අභ්‍යාසය ඉවර කරා අපි. මම ගිය සතියේ කුලක පාඩමේ අභ්‍යාස කතා කරා. මම අද දවසේ අලුත් පාඩමක් කතා කරනවා, සාකච්ඡා කරනවා, අවසන් කරනවා. ඒක තමයි ප්‍රතිශත. right. හැමෝම මාතෘකාව ලියන්න, ලියලා පොත අරගන්න, ටියුට් එකක් ළඟින් තියාගන්න, ටියුට් එක නැති අයට බලා ගන්න දැන්ට මම WhatsApp group එකට දැම්මා. අද කරන ප්‍රතිශත පාඩමට අදාළව වෙන ගණන් ටිකේ ෆොටෝ එකක් ඕනනම් ඒක බලා ගන්න පුළුවන්. ඒ අච්චු පොතත් ළඟට තියාගෙන ලියලා පොතේ මාතෘකාව ලියා ගන්න ප්‍රතිශත කියලා. प्रतिशत प्रतिशत යටතේ මොකද්ද මේ ප්‍රතිශතයක් කියන්නේ? පොතේ ප්‍රතිශත කියන එක අපිට එදිනදා ජීවිතේ හම්බ වෙනවා බැංකු වලට ගියාට පස්සේ. පොලිය ලබා දෙන්නේ ප්‍රතිශතයක් යන. ඊට පස්සේ උත්සව කාලෙදී සේල් දානවා. ඩිස්කවුන්ට් හම්බ වෙන වට්ටම් හම්බ වෙන්නේ ප්‍රතිශත වලට අනුව. නේද? 120ක වට්ටමක්, 110ක වට්ටමක්. ඊට පස්සේ සපත්තු සෙරප්පු වලට වට්ටම් හම්බ වෙන්නේ ප්‍රතිශත වලට අනුකූලව. පොත් ගන්න ගියාට පස්සේ බුක් ෂොප් වල පොත් වලට වට්ටම් හම්බ වෙනවා ප්‍රතිශතයකට අනුව තමයි ඒක දෙන්නේ 125ද 150ද කියලා ගහලා තියෙනවා සේල් වල විශේෂය. ඊට අමතරව පුතේ ඔයාලට ඉස්කෝලේ විභාගෙදී ලකුණු ලැබෙන්නේ ප්‍රතිශතයට අනුව. ප්‍රතිශතය ලකුණු දෙන්නේ 100ට ගන්න. එහෙනම් මේ ප්‍රතිශතයක් කියන්නේ මොකද්ද? කිසියම් අගයක් 100න් කොච්චර ප්‍රමාණයක්ද කියන එක ප්‍රකාශ කරන එකට තමයි අපි කියන්නේ ප්‍රතිශත කියලා. කිසියම් අගයක් 100න් කොපමණ ප්‍රමාණයක්ද කියන එක ප්‍රකාශ කරන එක අපි කියනවා प्रतिशतයක් ලෙස දක්වනවා කියලා. අපි ලියන වර්ග දෙක කියමු. ලියන්න. කිසියම් අගයක් 100න් කොපමණ ප්‍රමාණයක්ද යන බව. කිසියම් අගයක් 100න් කොපමණ ප්‍රමාණයක්ද යන බව. කිසියම් අගයක් 100න් කොපමණ ප්‍රමාණයක්ද යන බව. ප්‍රතිශත යනුවෙන් හඳුන්වයි. කිසියම් අගයක් 100න් කොපමණ ප්‍රමාණයක්ද යන බව प्रतिशत යනුවෙන් හඳුන්වයි. එතකොට මේ තියෙන ප්‍රතිශත ලකුණ. එකත් යටි ලියන්න. ප්‍රතිශත ලකුණ එකේ 100ට. ඒක තමයි 100ට. මේක කියන්නේ 100ට කියලායි කියවන්නේ. ප්‍රතිශත ලකුණ කියන එක හඳුන්වන්නේ. ඒකත් ලියාගන්න යන්න.
හොඳයි. උදේ ඒ අරගෙන මුලින්ම අපි ඉගෙන ගන්නවා භාග සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් විදිහට දක්වන්නේ කියලා. භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දක්වන්න ඉගෙන ගන්න ඕනේ. යාගන මාතෘකාව භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. හරිම දේශි ක්‍රමවේදයක් තියෙන හොඳින් මම මේ කියන දේ පෙන්වුම් කරන දේ බලන්න. මෙන්න භාග සංඛ්‍යාව දෙකෙන් එක. මට මේක ප්‍රතිශතයක් බවට පත් කරන්න ඕනේ. පුතේ සාමාන්‍යයෙන් භාගයක් ප්‍රතිශතයක් බවට පත් කරන්න අපි අනුගමනය කරන සරල ක්‍රමවේදය නම් මේකේ හරය යට 100ක් කරගන්න. යට 100ක් කරගන්න. හරය 100ක් කරගන්න. හරිද? ඒතර හරය 100 කරගත්තාම කෙලින්ම යා ප්‍රතිශතයක් බවට පත් වෙනවා. ඒ ඇරෙන්න කරන්න තියෙන කෙටිම ක්‍රමය මම කියන්නේ. මෙච්චර. භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් බවට පත් කරන්න මේ භාග සංඛ්‍යාව පුතේ කෙලින්ම 100ට 100න් වැඩි කරනවා. කෙලින්ම කීයෙන් වැඩි කරන්නේ 100ට 100න් වැඩි කරනවා. භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කරන කරන්නේ කෙටිම ක්‍රමය මේකයි. ඒ ආදාළ භාග සංඛ්‍යාව 100ට 100න් වැඩි කරනවා. වැඩි කරාම ඔන්න බලන්න වැඩි කරලා සුළු කරන්න බලන්න බෑ. සුළු කරනවා. වැඩි කරලා මෙන්න මේ ආකාරයට සුළු වෙනවා. මේ 100යි 2යි උඩයි යටයි ඉන්න දෙන්නේ කැමතිස්සෙම භාග සංඛ්‍යාව වැඩි කරද්දී අපි ඉගෙන ගන්න දිනවා කැපිලා. කැපිලා බෙදලා සුළු වෙනවා. මතකයි? ඒ විදිහට මේක සුළු කරා. ඔන්න සුළු වෙන විදිහ. මේ දෙකට දෙකේ ගොඩවල් 1යි. 100ට දෙකේ ගොඩවල් 50ක් තියෙනවා. අවසානයේ මේ 50 වැඩි වෙනවා මේ උඩ ඉන්න එකේ 50 වරක් එක 50යි. ඔන්න පුතේ මේ ලකුණ පිටිපස්සට වැටෙනවා. උත්තරේ එනවා. උත්තරේ කීයද? 100ට 50. උත්තරේ 100ට 50. මේ භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් විතර දක්වම උත්තරේ එනවා මට කීයද 150යි කියලා. හරි. තව බලමු. 4න් 1. මේක ප්‍රතිශතයක් කරමු. 4න් 1 ගත්තා. ඒක වැඩි කරනවා 100ට 100න්. භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් කරන්න මෙන්න මේ. 100ට 100න් වැඩි කරනවා. වැඩි කරද්දී හරේ ළමේ කැපෙනා ඉන්නොත් කැපෙනවා. මේ දෙන කැපෙනවා. කොහොමද? 4ට 4 ගොඩවල් 1යි. 100ට 4 ගොඩවල් 25ක්. අවසානයේ මේ 25 වැඩි වෙනවා එකේ 25 සරක් එක පුතේ 25. උත්තරේ 125. ඔන්න. එහෙනම් මේ භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් විතර දැක්වම උත්තරේ 125යි කියලා. 8න් 1 ප්‍රතිශතයක් කරමු අපි. වැඩි කරන්න 100ට 100. බලන්න ඉන්න. ඔන්න සුළු වෙනවා. 8ට 8 ගොඩවල් 1යි. 100ට 8 ගොඩවල් 100 8න් බෙදුවහම පුතේ බෙදලා බලන්න 12.5යි කියන්නේ. 100 8න් බෙදුවම 12.5යි. ඒ 12.5 වැඩි කරාම එකෙන් උත්තරේ 12.5. ප්‍රතිශතයක් විතර දැක්වුවාම 100ට 12.5. 100ට 12.5. මම හිතනවා මේක හැමෝටම තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක්. 5න් 2 ප්‍රතිශතයක් විතර දක්වමු. ඔන්න බලන් ඉන්න. 5න් 2 ලිව්වා. ඒක වැඩි කරනවා 100ට 100. දැන් සුළු කරමු. මෙන්න සුළු වෙනවා. 5ට 5 ගොඩවල් 1යි. 100ට 5 ගොඩවල් 20යි. අවසානයේදී මේ 20 වැඩි වෙන උඩ ඉන්න දෙකෙන් 20 දෙකෙන් වැඩි කරාම උත්තරේ 40යි. එහෙනම් මේක ප්‍රතිශතයක් විතර දැක්වුවාම උත්තරේ 140යි. උත්තරේ 140යි. බලමු 10න් 7 ප්‍රතිශතයක් කරමු. 10න් 7 ලිව්වා. ඒක වැඩි කරනවා 100ට 100. right ඔන්න සුළු වෙනවා 10ට 10 ගොඩවල් 1යි 100ට 10 ගොඩවල් 10යි. උදේ මේ 10 දැන් වැඩි වෙනවා 7න් 10 වරක් 7 70යි. ඔන්න ඒක ප්‍රතිශතයක් විතර දිගුවහම 170යි. හරි බලන් ඉන්න මම ඔයාලට තේරෙනකම් කරන්න. 20න් 11 ප්‍රතිශතයක් කරමු. ඔන්න බලන්න 20න් 11 ලිව්වා. මේක ප්‍රතිශතයක් කරන්න 100ට 100න් වැඩි කරන්න ඕන. 100ට 100න් වැඩි කරන්න. ඔන්න සුළු වෙනවා. 20ට 20 එකයි 100ට 20 5යි. උදේ මේ 5 11න් වැඩි කරාම උත්තරේ 155. එතකොට 20න් 11 ප්‍රතිශතයක් විතර දැක්වුවාම උත්තරේ මට එනවා 155යි. 155යි. බලාගෙන ඉන්න. 25න් 1 ප්‍රතිශතයක් කරමු. කොහොමද භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් බවට පත් කරන්නේ? කෙලින්ම 100ට 100 වැඩි කරනවා. කෙලින්ම 100ට 100 වැඩි කරනවා. භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් කරලා මතක තියාගන්න 100ට 100 වැඩි කරනවා. දැන් සුළු වෙනවා. 25ට 25 එකයි 100ට 25 ගොඩවල 4ක් කියනවා. උදේ මේ 4 එකකින් වැඩි කරාම 4ම තමයි.
එහෙනම් 25න් එක කියන එක ප්‍රතිශතයක් විදිහට දැක්වුවාම 4 1. 50න් 30 33 ගමු 50න් 33 ප්‍රතිශතයක් කරමු 50න් 33 ප්‍රතිශතයක් කරන්න වැඩි කරන්න 100ට 100. වැඩි කරපු ගමන් උඩ යටයි හරේ ළමයි කැපෙනවා 50ට 50 ගොඩවල් 1යි 100ට 50 ගොඩවල් 2යි. උදේ 2 33 වැඩි කරාම 66යි. එහෙනම් මේක ප්‍රතිශතයක් විදිහට දැක්වුවාම උත්තරේ එනවා මට 166යි. උත්තරේ 166යි. ඉතා පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන්. 20න් 3 ප්‍රතිශතයක් කරමු. භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද? කෙලින්ම 100ට 100 වැඩි කරලා. right? වැඩි කරපුවම හරයයි ළමයි කැපෙනවා මේ 20ට 20 ගොඩවල් 1යි 100ට 20 ගොඩවල් පුතේ 5ක් තියෙනවා. අවසාන මේ 5 වැඩි වෙනවා 3ෙන් 5 වරක් 3 15යි. එහෙනම් ඔන්න එනවා මට උත්තරේ 115. පැහැදිලිද? තේරුණාද? ඔන්න ඔහොමයි භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් බවට පත් කරන්නේ. කොහොමද යාව 100ට 100න් වැඩි කරලා භාග සංඛ්‍යාව 100ට 100න් වැඩි කරාම ප්‍රතිශතයක් බවට පත් වෙනවා. right? ලියන පොතේ මෙන්න මේ ටික ලියා ගන්න. දාන්න ඔයාලට chat box එකට කියපු දේ තේරුණාද නැද්ද කියන එක. ලියා ගන්න මේ ටික. ටියුට් එකේ මුල් ගණන් 4 ඒකේ තියෙන්නේ මේ දැන් මම කතා කරපු වගේ භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කරන ආකාරය. අපි හදමු මේ ටික ටියුට් එකේම හදමු දැන්. ටියුට් එකේම හදමු. ඔබලා අංක 1 තියෙනවා 10න් 7. ඔන්න බලන්න මේ බලන් ඉන්න. මේක දැන් ප්‍රතිශතයක් කරනවා. භාග සංඛ්‍යාව ලිව්වා. එයාව කෙලින්ම වැඩි කරනවා 100ට 100. 100 නෙමෙයි 100ට 100 මේ ප්‍රතිශත ලකුණත් එක්ක වැඩි කරනවා. දැන් ඔන්න සුළු වෙනවා. මේ බලන්න 10ට 10 ගොඩවල් 1යි 100ට 10 ගොඩවල් 10යි. ඒ 10 මේ 7න් වැඩි කරාම උත්තරේ එනවා 170යි. ඔන්න එයාව ප්‍රතිශතයක් කරාම 170. මේ හදන විදියත් එක්කම ලියා ගන්න ඕනේ මෙතන. දැන් කලබල වෙන්න එපා. ඒකින්ද බලන් ඉන්න. ලියන්න වෙලාව දෙනවා. ඊළඟට 4න් 1 මේක ප්‍රතිශතයක් කරන්නේ මෙහෙමයි. 4න් 1 ලිව්වා. ඒක කෙලින්ම වැඩි කරනවා පුතේ 100ට 100. 100ට 100 වැඩි කරනවා. ඔන්න සුළු වෙනවා 4ට 4 1යි 100ට 4 ගොඩවල් පුතේ 25. ඒ 25 එකකින් වැඩි කරාම උත්තරේ එනවා 100ට 25යි කියලා. ඔන්න ප්‍රතිශතයක් කරාම උත්තරේ 100ට 25. ප්‍රමිලක්කාංක 3 5න් 2 ප්‍රතිශතයක් කරන්න භාග සංඛ්‍යාව ලියුව 5න් 2 කියලා. ප්‍රතිශතයක් කරන්න ඒක 100ට 100න් වැඩි කරනවා. 100න් නෙමෙයි වැඩි කරන්නේ 100ට 100. සුළු වෙනවා දැන් 5ට 5 ගොඩවල් 1යි 100ට 5 ගොඩවල් තියෙනවා 20ක්. මේ 20 වැඩි කරාම දෙකෙන් 20 වරක් 2 40යි. එහෙනම් උත්තරේ එනවා 100ට 40යි කියලා. රෝමිලක්කාංක 3 උත්තරේ 4. රෝමිලක්කාංක 4 මොකද එනවා පුතේ 25න් 18. මේක ප්‍රතිශතයක් කරන්නේ මෙහෙමයි පුතේ 25න් 18 ලිව්වා. ප්‍රතිශතයක් කරන්නේ ඒක වැඩි කරනවා 100ට 100. ඔන්න සුළු වෙනවා 25ට 25 ගොඩවල් 1යි 100ට 25 ගොඩවල් 4. 100ට 25 4ක් තියෙනවනේ. දැන් ඒ 4 18න් වැඩි කරන්න. 4 වරක් 18 72යි. එහෙනම් එයා ප්‍රතිශතයක් කරාම එනවා පුතේ කිය 172යි කිය. ඔන්න ඔහමයි ටියුට් එකේ මුල් ගණන් 4ට උත්තර එන්නේ. දැන් ওই ටිකත් එක්ක ලියා ගන්න. ටියුට් එකේම ලියන්න මේ ටියුට් එකේ ගණන් ටික.
ඉවරයි නේද? හොඳයි. ඊළඟට අපිට පුතේ ඕකේ අනිත් පැත්ත කතා කරන්න තියෙන. ඒ කියන්නේ ප්‍රතිශතයක් දුන්නාම අපි මේ ප්‍රතිශතය භාගයක් බවට පත් කරන්න ඊළඟට ඉගෙන ගන්නවා. අද මම ඒකෙත් ගණන් ටිකක් දීලා රුට් එකේ ගණන් ටික හදන්නම්. මාතෘකාව ලියා ගන්න. ප්‍රතිශතයක් භාගයක් බවට පත් කිරීම. ප්‍රතිශතයක් භාගයක් බවට පත් කිරීම. ලියා ගන්න මාතෘකාව. ප්‍රතිශතයක් භාගයක් බවට පත් කිරීම. මම ප්‍රතිශත ටිකක් ලියනවා බලන් ඉන්න මම කරන විදිය බලාගෙන ඉන්නවා මේක හොඳට තේරුම් ගන්න පුළුවන් 120 මේක භාගයක් කරන්න 120 කියන එකේ තේරුම 100න් 20 කියන්නේ හරිද 120 කියන්නේ 100න් 20 දැන් මේක භාගයක් වෙලා නේද ඇත්තම කතන්දරේ ප්‍රතිශතයේ භාග විදුව මේක ඇති හරිද මේ ප්‍රතිශතයේ මේ භාගය ඕන එක කොහොම ලියන්න පුළුවන් මේක සරල කරන්න ඕනේ මේක සරල කරද්දී බලන්න කල්පනා කරලා උඩ යටයි දෙකම බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම කවුද කියලා 20යි 100යි දෙකම පුතේ අපිට 20ෙන් බෙදන්න පුළුවන්. නම උඩ යටයි දෙකම 20ෙන් බෙදෙනවා. එතකොට මට එනවා 20 20ෙන් බෙදුවාම 1යි 100 20ෙන් බෙදුවාම 5යි. උත්තරේ 5න් 1යි. ඔන්න 120 වාගයක් විතර දුවාම 5න් 1යි. ඔන්න ඔමයි හදන්න තියෙන්නේ. හරි? ලොකු කතන්දරයක් නෑ. ඔය විදිහට කතා කරගෙන හදාගෙන යන්න තියෙන්නේ. අපි ගමුකෝ මෙන්න මේව 125. ඔන්න මම මේක භාගයක් කරාම මට මේක ලියත හැකි 100න් 25යි කියලා. 100න් 25 භාගයක් කරාම 100න් 25යි. හරිද? ඕක තව සරල කරන්න පුළුවන්. මේක භාගයක් තමයි. හැබැයි තව සරල කරන්න පුළුවන්. සරල කරන්නේ මේ භාග සංඛ්‍යාව බලන්න උඩ යටයි දෙකම එකම ඉලක්කමෙන් බෙදන්න පුළුවන්. කවුද ඒ ලොකුම ඉලක්ක? 25යි 100යි දෙන්නම මට 25න් බෙදන්න පුළුවන්. බෙදුවා. 25 25න් බෙදුවාම 1යි 100 25න් බෙදුවාම 4යි. උත්තරේ 4න් 1යි. උත්තරේ 4න් 1යි. 100ට 10යි. භාගයක් කරාම 100න් 10යි. මේක තව සරල කරන්න පුළුවන්. කොහොමද මට උඩ යටයි දෙකම බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම කවුද බලන්න. උඩ යටයි දෙකම මට 10න් බෙදන්න පුළුවන්. බෙදුවාම 10 10න් බෙදුවාම 1යි. බෙදීම 100 10න් බෙදුවාම 10යි. උත්තරේ මට එනවා කීයද 10න් 1යි. 100න් 140. ඔන්න භාගයක් කරනවා 140 මට ලියන්න පුළුවන් 100න් 40යි කියලා. මට සරල කරන්න පුළුවන් උඩ යටයි දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදන්න. උඩ යට දෙකම පුතේ මට බෙදන්න පුළුවන් 20ෙන්. උඩ යට දෙක 20ෙන් බෙදන්න පුළුවන් බලන්න පිටේ. 40 20ෙන් බෙදුවාම 2යි. 100 20ෙන් බෙදුවාම 5යි. උත්තරේ කීයද 5න් 2යි. උත්තරේ 5න් 2යි. 100ට 60. ඔන්න භාගයක් දෙන්න ලියුවාම මට 100න් 60යි කියලා ලියන්න පුළුවන්. සරල කරන්න මට උඩ යටයි දෙකම ගන්න පුළුවන් සරල වෙන්න 10යි. ටත් වඩා බලමු 10ටත් වඩා 6යි 10යි 6යි 10යි 20ෙන් බෙදලා හැකිනේ 20ෙන් බෙදමු දැක්කද බෙදන්න පුළුවන් ලොකුම එක නායකයෙක් තමයි බෙදන්නේ 60 20ෙන් බෙදුවාම 3යි 100 20ෙන් බෙදුවාම 5යි ඉතින් නියමට 5න් 3 දැක්කද ගන්න විදිය 100ට 75 මොන භාගයක් කරනවා මට ලියන්න හැකි මේක 100න් 75යි කියලා උඩ යටයි දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන් මට 25යි සරලම කරලා දාන්න 25න් බෙදමු උඩ යට දෙක 75 25න් බෙදුවාම 3යි 100 25න් බෙදුවාම උත්තරේ 4න් 3යි උත්තරේ 4න් 3යි කියලා ඔන්න ඔහමයි පුතේ ප්‍රතිශතයක් දුන්නාම මේක භාග සංඛ්‍යාවක් විදිහට කන්වර්ට් කරන්නේ පරිවර්තනය කරන්නේ රයිට් ලියා ගන්න ඔය ටික ලස්සන ලියන පොතේ ලියා ගන්න පටන් ගන්න
හරි නේද? තාම ලියන ඉන්නව නම් කියන්න මට මෝඩ් එක මකන්න යන්නේ. තාම ලියන ඉන්නව නම් කියන්න. හොඳයි. right. එතකොට බලගේ පෙළ පොතේ තියෙනවා ප්‍රශ්න වගේක් sorry ටියුට් එකේ තියෙනවා ප්‍රශ්න වගේක් අපි ඒ ටිකට යන්න උත්තර ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ පහත් සඳහන් ප්‍රතිශත භාග ලෙස ලියන්න. ඒකේ තියෙන පළවෙනි එක නම් අවුලක් නැහැ නේ 120. ඒක තනියෙන් කරගන්න එක මම කරන්න ඕනේ ඉස්සෙල්ලාස් කරානේ. දෙවෙනි එක 135 මේක මට ලියන්න පුළුවන් 135යි කියලා. උඩ යටයි සරල කරන්න පුළුවන් දෙපැත්තම 5න් බෙදලා. දෙක දෙකම 5න් බෙදන්න 35 5න් බෙදුවම 7යි 100 5න් බෙදුවම 20යි. උත්තරේ 20න් 7යි. උත්තරේ 20න් 7යි. 135 භාගයක් බවට පත් කරා සරල කරලා. ඊළඟ එක ටිකක් වෙනස් විදියකට බලන්න පේනවා දීලා තියෙන්නේ 33යි 3න් 1. මේක තමයි භාගයක් කරන්නේ. දැන්ට ප්‍රතිශතයක් විදිහට ඉන්නේ භාගයක් විදිහටමයි. ඌව ආයි භාගයක් කරනවා. මෙන්න බලන්න කරන්නේ. මේක ලියන්න වෙනවා මෙහෙම. හරි. මේකනේ මේකේ තේරුම. උඩ ඉන්නේ මිශ්‍ර භාගයක්. විෂම කරමු. 3 එහෙමම ලියා ගන්න. 3 වරක් 33 99 99 එකයි 100යි. 99 එකයි 100යි. බෙදීම 100යි. හරිද? ඊළඟට මොකද දන්නවද වෙන්නේ? ඊළඟට මේ බෙදීමකට බෙදීමක් තියෙනවා මේ බෙදීම යටට යනවා. එතකොට එනවා 100 උඩට ගිහිල්ලා බෙදීම මෙයා යටට එනවා. ඒ යටට ඇවිල්ලා යට ඉන්න 100ත් එක්ක වැඩි වෙනවා. එතකොට යටට 300 හැදෙනවා. 300න් 100 කියලා භාගයක් එනවා. ඕක සරල කරන්න උඩ යටයි දෙකම 100න් බෙදලා එතකොට 100 100න් බෙදුවාම 1යි 300 100න් බෙදුවාම 3යි. උත්තරේ 3න් 1යි. පොඩි හිතන්න යන්න එපා. උත්තරේ 3න් 1යි. ඒතර මේක භාගයක් බවට පත් කරාම සරල කරලා උත්තරේ 3න් 1යි. ඒක කොහොමද කරේ? 100ට 33යි 3න් 1 කියන එක මම මේ 100ට ලකුණ නැතුව මෙහෙම ලිව්වා. 100න් 33යි 3න් 1 කියලා. හරිද? බලන්න කරපිටි. ඊට පස්සේ මේ උඩ ඉන්න භාග සංඛ්‍යාව මිශ්‍ර භාගයක් ඉන්නවා විෂම කරා. කොහොමද? අරේ එහෙමම ලිව්වා. මෙයා මෙයාගෙන් වැඩි කරලා උඩ ඉන්න එක එකතු කරනවා. 33 3න් වැඩි කරාම 99යි. 99ට එකක් එකතු කරාම 100. දැන් මොකද කරේ? මේ බෙදීමක් ඇට ඉන්න මේ තුන තියෙනවනේ. යාවත් මේ ඉරින් යටට එහෙමම දැන්. මෙයාව ඉරින් යටට ගෙනා. ඒතර යාව ඉරින් යටට ගේනකොට දැන් තමත් ඉරින් යට 100ක් ඉන්නවනේ. ඒ ඉන්න 100ත් එක්ක මේ ඉරින් යටට එන තුන වැඩි වෙනවා. මේක තමයි මේ පෙන්වුම් කරන්නේ. මේ 100න් මේ ඉරින් යට ඉන්න තුන වැඩි වෙනවා. 100න් තුන වැඩි කරාම 300ක් වෙනවා. එතකොට දැන් මෙතනදී හරය 300යි ලවය 100යි. 300න් 100. මේක සරල කරන්න පුළුවන් අපිට කොහොමද? උඩට දෙකම 100න් බෙද. උඩට දෙකම 100න් බෙදුවම 100 100න් බෙදුවම 1යි 300 100න් බෙදුවම උත්තරේ තුනේ 1යි කියලා එනවා. මෙන්න මේ භාග සංඛ්‍යාව. ඊළඟට රෝම ඉලක්කාංක 4 100ට 125. 100ට 125 අපි ගත්තාම 100න් 125යි කියලා ලියා ගන්නවා. උඩ යටයි දෙකම සරල කරන්න පුළුවන් පුතේ 25න් බෙදලා. උඩට දෙකම 25න් බෙදන්න. විදුහා මට එනවා 125ට 25ව 5යි 100ට 25ව 4යි. උත්තරේ 4න් 5. උත්තරේ 4න් 5යි කියලා එනවා. right අපි ඊතුරු රචනා ගන්න ගැටළු වලට යන් ඊළඟට ටක් ගාලා ওই ටික ලියා ගන්නකො. ඉක්මනින් ওই ටික ලියා ගන්නකො. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නේ තියලා එතනින් පල්ලෙහාට ගණන් වලට යන්න. ඒ ටික තමයි වැදගත්ම ටික. ඉක්මනින් ලියා ගන්න.
හොඳයි මම හිතනවා ඒක ලියන්න වෙලාව ඇති කියලා පුතේ අපි ඉක්මනින් යමු මේ මෙහා සම්බන්ධ විභාග ගැටලුවට ටියුට් එකේ තියෙනවා පුතේ දැන් අපිට දැන් අපි ඉගෙන ගත්තානේ වාග සංඛ්‍යාවක් කොහොමද ඇත්තටම මේකේ වැදගත්ම දේ වාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් විදිහට දක්වන ආකාරය තමයි ඒවත් එක්ක ගොඩනැගෙන ප්‍රායෝගික ගැටලු කිහිපයක් දැන් අපේ නිබන්ධනයේ තියෙනවා හතරෙන් ප්‍රශ්නේ ඉඳලා අපි බලමු මේවට උත්තර ලියන්නේ කොහොමද කියලා එකින් එක මම කියන්න දෙන්නම් ඊට පස්සේ ලියන්න වෙලාව දෙන්න ඊට පස්සේ ලියන්න හරි එකින් එක මෙන්න බලන්නකෝ සුනිමල් සමාන ලකුණු ලබා දෙන ගණිතීය ප්‍රශ්න 25කින් ප්‍රශ්න 20කට පිළිතුරු ලබා දුනි ඔහුගේ පිළිතුරු දීම ප්‍රතිශතයක් ලෙස දක්වන්න දැක්කද ඔයාලටත් ඔය ප්‍රශ්න මතුවෙනවනේ ප්‍රශ්න 25ක පේපර් එකක් දීලා ඒකෙන් 20ක් ඔයාලගේ හරියු දැන් අපිට දැනගන්න ඕනේ මගේ ලකුණු කීයද කියලා 100ට කීයද කියලා 25න් 20ක් බව ඇත්ත අපිට හැබැයි ඕනේ 100න් කීයක් මගේ ලකුණු තියෙනවද කියලා ඔන්න බලන්න ඒක හදන විදිහ ප්‍රශ්න 4 තර ඔක්කොම ප්‍රශ්න 25යි ඒකෙන් මම හරියට උත්තර දුන්න ප්‍රශ්න 20යි 25න් 20යි භාගයක් විදිහට ලිව්වා ඊට මේ භාගයේ ප්‍රතිශතයක් බවට පත් කරනවා කොහොමද භාගයේ ප්‍රතිශතයක් කරන්නේ මම කියලා දුන්නානේ එම භාග සංඛ්‍යාව කෙලින්ම වැඩි කරනවා 100ට 100 සුළු වෙනවා 25ට 25 එකයි 100ට 25ව 4යි උදේ 24ෙන් වැඩි කරපු ගමන් උත්තරේ 180 ඔන්න තියෙනවා ඒ උත්තරේ 180යි භාගය ප්‍රතිශතයේ බවට පත් කරලා 180 එහෙනම් එයාගේ ලකුණු 180ක් යාරගෙන තියෙනවා 100න් ගත්තොත් පස්වෙනි ගාන ලියන්න එපා කවුරුත් අඹගෙඩි 60කින් අඹගෙඩි 12ක් නරක් වී තිබුණි ඒ අනුව නරක් වී ගෙඩි කවර ප්‍රතිශතයක් නරක් වී තිබුණා අඹගෙඩි 60කින් 12ක් නරක් වෙලාලු 60න් 12ක් නරක් වෙලා දැන් නරක් වෙන ප්‍රතිශතය කීයද කියලා යහන්න ඕන බලන්න එකක් කරගෙන ඉතින් හොඳ අඹගෙඩි 60යි ඔක්කොම අඹගෙඩි ගාන 60යි ඒකෙන් නරක් වෙච්ච අඹගෙඩි ගාන 12යි ඔන්න භාගයක් විදිහට ඉස්සරහම ලියා ගන්න ඕනේ 60න් 12යි රෝග ප්‍රතිශතයක් කරන්නේ 60න් 12 ලියාගෙන පුතේ ඒක වැඩි කරනවා 100ට 100 වැඩි කරනවා 100ට 100 ඔන්න බලන්න සුළු වෙන විදිය මේ බලන්න මම සුළු කරලා හොඳින් බලන්න ඉන්න මෙතන තියෙනවනේ මේ බිඳුවක් ආයේ අග බිඳුවට මෙතන තියෙන මේ අග බිඳුව කපලා අයින් කරන්න පුළුවන් තේරුණාද සරල කරගන්න විදිය මේ අග තියෙන බිඳුවට මෙතන තියෙන අග බිඳුව කපලා අයින් කර ගන්නවා එහෙනම් හිතුවොත් බිඳුව අයින් කරතයි අඩු කරගත්තා ඊළඟට දැන් මෙතන තියෙන 6නේ උඩ තියෙන කීයද 12 6යි 12යි බෙදනවනේ කොහොමද 6ට 6 ගොඩවල් 1යි 12ට 6 ගොඩවල් 2යි දැක්කද ඔන්න බෙදුණා 6ට 6 ගොඩවල් 1යි 12ට 6 ගොඩවල් 2යි අවසානයේදී මේ ඉන්න 2 වැඩි වෙනවා මේ ඉන්න 10යි පුතේ 2 10න් වැඩි කරාම කීයද 120යි ඔන්න තියෙන උත්තරේ 120යි කියලා දැක්කද උත්තරේ 120යි අපි හදාගෙන යමු ඉස්සරහට පුතේ ඊළඟට 6 වෙනි ප්‍රශ්නය ගෘහණියක් මිලදීගත් රතු ලුණු කිලෝග්‍රෑම් 3කින් ග්‍රෑම් 24ක් නරක් වී තිබුණි. නරක් වූ රතු ලුණු ප්‍රමාණය ප්‍රතිශතයක්. කිලෝ 3ක් අරගෙන ග්‍රෑම් 24ක් නරක් වෙලා. පටල ගන්න එපා අරගෙන තියෙන කිලෝ 3ක් කිලෝග්‍රෑම් නරක් වෙලා තියෙන ග්‍රෑම් වලින් අරගෙන තියෙන කිලෝ වලින්. ඒතර ප්‍රතිශතයක් විදියට ලියන්න නම් පුතේ ඒ දෙන්නම එකම ඒකකයකින් ලියවෙන්න ඕන. ඔන්න බලන්න ඒක කරන විදිය මම. දැන් මෙයා අරගෙන තියෙන ප්‍රමාණය ඔක්කොම ලුණු කිලෝ 3යිනේ. ඔයාලා දන්නවා කිලෝග්‍රෑම් 3ක් කියලා කියන එක ග්‍රෑම් බවට පත් කරොත් ග්‍රෑම් 3000යි. කිලෝ 3ක් කියන්නේ ග්‍රෑම් 3000. තේරුණාද? එහෙනම් දැන් මම ප්‍රතිශතය හොයන්නයි යන්නේ. දැන් හරි. නරක් වෙච්ච ප්‍රමාණය දීලා තියෙන්නේ ග්‍රෑම් වලින්. ගත්ත ප්‍රමාණය දැන් අපි ලියාගත්තේ ග්‍රෑම් වලින්. දැන් පුළුවන් භාගයක් ලියන්න. නැත්තම් බෑ. ಜಾති දෙකකින් කියන්නේ ඒකක දෙකකින් දීලා භාග විදිහට හරව ගන්න බෑ. එන්නම එකම එකකින් තියෙනවා. හරි. එතකොට ඔන්න ගත්ත මුළු ලුණු ප්‍රමාණය මේක. ග්‍රෑම් 3000යි. ඒකෙන් නරක වෙච්ච ප්‍රමාණය උඩින් ලියනවා ග්‍රෑම් 24යි. 3000ක් ගත්ත 24ක් නරක වෙනවා. ප්‍රතිශතය බලන්න ඒක වැඩි කරනවා 100ට 100. ඔන්න සුළු වෙනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. හරිද? ඊට පස්සේ 24 බෙදන්න තියෙන්නේ පුතේ 30න්. අනේ පොඩි දශම ගානක් තමයි උත්තරේට ඉන්නේ. දශමගයක් කියන්නේ. 24 30න් බෙදුවම මම බෙදලා කිරීම ලියන්න මේ තියෙන්නේ 24 බෙදනවා 30න් 24ට 30 කොටවල් නෑ 30 වරක් බිඳුව බිඳුවයි ඉතුරු වෙනවා කෙලින්ම 24ක් දැන් දශම තිතක් තියලා අගට බිඳුවක් දානවා 240ට 30 8යි 30 වරක් 8 240යි
කීයක්වත් ඉතුරු නැහැ. උත්තරේ මේ තියෙන්නේ. කීයද? 0.8යි. ඔන්න තියෙනවා. ප්‍රතිශතයක් විතර දැක්වම උත්තරේ එනවා කීයද? 0.8. 0.8. ඊට පස්සේ හොඳ රතු ලුණු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හොඳ රතු ලුණු ප්‍රමාණය ප්‍රතිශතයක් විතර දක්වන්න රෝම ඉලක්කාංක 2. ඔන්න මේ විදිහටම කරමු. ඔක්කොම රතු ලුණු 3000ක් ගේනවා. මේකෙන් 24ක් තමයි නරක් වෙලා තියෙන්නේ. 3000න් 24ක් නරක් වෙලා. එතකොට 24 ග්‍රෑම් වලින් හොඳේ කිලෝ ග්‍රෑම් 3000ක් මෙයා රතු ලුණු වර ගන්නවා. ඒකෙන් ග්‍රෑම් 24ක් නරක් වෙලා. දැන් මෙතන ලියන්න නරක් වෙච්ච ටික නෙමෙයි හොඳ ටික. 24ක් නරක් වෙලා නම් 2976ක්ම හොඳ ඒවා තියෙනවා. ඒ 24ක් නරක් වෙච්ච ටික මෙතන හොඳ ටික ලියවෙන්න ඕනේ. 3000 2976ක්ම හොඳ ඒවා ටික. ප්‍රතිශතයක් කරන්න ඒක වැඩි කරනවා 100ට 100. ඔන්න සුළු වෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. එතකොට එනවා පුතේ මට 2976 බෙදන්න කියලා තියෙනවා. අපි බෙදමු. මෙයාට නෑනේ 297ට 30ව 9යි. 9 වරක් 3 27යි 270. බලන්න ඉන්නේ. ඉතුරු වෙනවා 7යි 2ක්. මේක ගන්නවා පල්ලෙහාට. ආයිත් 9ක් තියෙනවා. 270යි. ඉතිරි වෙනවා 6ක්. දශම තිත තියලා බිංදුවක් ගන්නවා 60ට 30ව 2ක්. 30 වරක් 2 හරියටම 60. කීයක්වත් ඉතුරු නැහැ. උත්තරේ එනවා මට 99.2. එහෙනම් මේ ගෙනාපු ලුණු වලින් 99.2ක්ම හොඳ ලුණු. මේ ගෙනාපු ලුණු වලින් 99.2ක්ම හොඳ ලුණු. ඒ කියන්නේ නරක් වෙලා නැති හොඳ ලුණු බවට පත් වෙනවා. ඒක ටිකක් ලොකු ගාණක් වෙන්න පුළුවන් දශම ආපු හින්දා. අපි යනවා 7 වෙනි ගානට. බලන්න ඉන්න. අලුවා සෑදීමේදී පිටි ග්‍රෑම් 120ක්ද සීනි ග්‍රෑම් 80ක්ද මිශ්‍ර කරලාදී එම මිශ්‍රණයේ පිටි සහ සීනි ප්‍රමාණයන් ප්‍රතිශතය දක්වන්න. ඔන්න බලන්නකො පුතේ මේකේ ගන්නවලු මම මේ කියන දේ බලන් ඉන්නේ. පිටි ගන්නවා ග්‍රෑම් 120යි. සීනි ගන්නවා ග්‍රෑම් 80යි. එතකොට මුළු බර වෙනවා 200යි. මුළු ග්‍රෑම් 200ක් ගන්නවා. මෙතන පිටි වලින් 120යි සීනි වලින් 80යි කියන ඔක්කොම 200ක් ගන්නවා. දැන් අපෙන් අහන්නේ පිටිවල මේක අඩංගු වෙලා තියෙන පිටිවල ප්‍රතිශතයයි මේක අඩංගු වෙලා තියෙන සීනි වල ප්‍රතිශතය. ඔන්න බලන්න මම හොයනවා. පිටිවල ප්‍රතිශතය පැමිණීමයි. ඔක්කොම සම්පූර්ණ ස්කන්ධයේ ග්‍රෑම් 200යි. ඒ ග්‍රෑම් 200න් 120ක්ම පිටි. ප්‍රතිශතයක් කරන්න ඒක 100ට 100ෙන් වැඩි කරන්න. ඔන්න මේ බලන්න මම අර කිව්ව විදිහට බිංදු දෙකට මේ අග බිංදු දෙක කපන්න. හැමතිස්සෙම බිංදු කපත හැකි උඩයි යටයි. අවසාන උඩ ඉතුරු වෙන්නේ 120. යටින් ඉතුරු වෙන්නේ 2. 120 දෙකෙන් බෙදුවාම උත්තරේ 100ට 60යි. ඔන්න තියෙනවා. එහෙනම් මේ මිශ්‍රණයේ තියෙන පිටිවල ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තාම 100ට 60යි. 160ක් පිටි. ඊළඟට සීනි. ඒක හොයන්නේ toy විදිහටම. මුළු ප්‍රමාණය ග්‍රෑම් 200යි. ඒකෙන් සීනි තියෙන්නේ 80යි. ඒක ප්‍රතිශතයක් බවට පත් කරන්න වැඩි කරනවා 100ට 100. අර විදිහටම මේ බිංදු දෙකට යට බිංදු දෙක කැපෙනවා 80 පුතේ දෙකෙන් බෙදන්න තියෙන 80 දෙකෙන් බෙදුවාම 140. එහෙනම් මේකේ තියෙන පිටිවල ප්‍රතිශතය 160යි සීනි ප්‍රතිශතය 160. ඔන්න තියෙනවා. 8 වෙනි ප්‍රශ්නයටත් යන්නේ ටිකක් ලොකු ගණන් එනවා. අපි හදමුකෝ. සෝමරත්න ලැබූ වැටුප වන 16000න් 4000ක් විජේරත්නගේ අසනීපය සුවපත් කර ගැනීම සඳහා පරිත්‍යාග කරලාදී සෝමරත්න පරිත්‍යාග කළ මුදල ඔහුගේ වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ඒතර සෝමරත්නගේ වැටුප පුතේ 16000යි. ඒකෙන් පරිත්‍යාග කරේ 4000යි. හරිද? එයාගේ ඔක්කොම වැටුප 16000යි පරිත්‍යාග කරන්නේ 4000යි. එතකොට මේක ප්‍රතිශතයක් විදියට දක්වන්න මොකද කරන්න ඕනේ? 100ට 100ෙන් වැඩි කරන්න. භාගයක් විදියට අවශ්‍ය දේ ලියාගත්තා. ප්‍රතිශතය කරන්න 100ට 100ෙන් වැඩි කරන්න. එයාගේ මුළු වැටුප 16000යි පරිත්‍යාග කරනවා 4000යි. පරිත්‍යාග කර ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට දක්වන්න නම් කොහොමද? ඉස්සලාම් භාගයක් විදියට ලියාගත්තා. මුළු වැටුපෙන් පරිත්‍යාග කර ප්‍රමාණය කොච්චරද කියලා 16000යි මුළු වැටුප පරිත්‍යාග කරන්නේ 4000යි ප්‍රතිශතය කරන්නේ 100ට 100. ඔන්න සුළු කරනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ
බිඳුවට උඩ බිඳුව කැපෙනවා. දැන් බෙදමුකෝ බලන්න. 400 16න් බෙදන්න තියෙනවා. අපි දීර්ඝ බෙදීමෙන් බෙදමු. හොඳේ. 400 බෙදමු 16න්. 2යි 32යි ඉතුරුයි 8ක්. මේ බිඳුව අගට 80ට 16ක් 5ක් තියෙනවා හරියට. ඔන්න උත්තරේ කීයද? 25යි 100ට 25යි. පැහැදිලිද? අතර මෙයා පරිත්‍යාග කර මුදල මෙයාගේ මුළු වැටුපෙන් කොච්චරද? 100ට 25ක් කියලා මට එනවා. මේ විදිහට සුළු කරාම තේරුණානේ. බිඳු දෙකට මේ බිඳු දෙක ඉවත් වෙනවා. මෙතන තියෙන අග බිඳුවට මේ අග බිඳුවත් ඉවත් වෙනවා. අවසානයේදී 400 අපිට 16න් බෙදන්නයි තිබ්බේ. 416න් බෙදුවම උත්තරේ එනවා 25යි කියලා. එහෙනම් ප්‍රතිශතයක් විදිහට මට එනවා උත්තරේ 100ට 25යි. ඔන්න ඔහමයි පුතේ 8 වෙනි ප්‍රශ්නය දක්වා අපේ ටියුට් එකේ උත්තර ටික ලැබෙන්නේ. දැන් ලස්සනට පිළිවෙලට සටහන් කරගන්න උත්තර ටික. පටන් ගන්න. අදන විද්‍යාත් එක්ක ලියා ගන්න උත්තරේ විතරක් නෙමෙයි මම කිව්වා මේ පාඩම ටිකක් ලොකු පාඩමක් අනිත් ඒවාට වඩා ටිකක් අමාරු පාඩමක් කියලා ප්‍රතිශත. ඒකයි මම අන්තිම වෙනකන් තියන් හිටියේ මේ පාඩම. ඒ ගානේ පුතේ හතරවෙනි ගානේ බිඳුවට බිඳුව කපන්න බෑ. ඒකේ බිඳුව කැපෙන්නේ පුතේ හැමතිස්සෙම ලවයේ හරේ. එහෙම නැත්නම් උඩයි යටයි ඉන්න බිඳුව විතරයි කපන්න පුළුවන්. උඩ දෙන්නෙක් බිඳුව කපන්න බෑ. හැමතිස්සෙම උඩ ඉන්න සංඛ්‍යාවක සහ යට ඉන්න සංඛ්‍යාවක තමයි බිඳුව කැපීම සිද්ධ වෙන්නේ. ඊළඟට යනවා මම 9 වෙනි ගාන සහ 10 වෙනි ගානට. ටියුට් එකේ 9 සහ 10.
9 වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. කිලෝමීටර් 150 දිග පාරකින් කිලෝමීටර් 30ක් වැඩ මාසයකදී නිම කරලාදී. ඉලක්කාංක 1. නිම කරලාද කොටසේ ප්‍රතිශතයක් ලෙස ලියන්න. ඒතර පාරේ මුළු දිග කිලෝමීටර් 150යි. ඒකේ ඉවර කරපු ටික කිලෝමීටර් 30යි. ඔක ප්‍රතිශතයක් කරගෙන වැඩි කරනවා 100ට 100. මුළු දිග 150යි ඉවර කරපු ටික 30යි ප්‍රතිශතයක් කරගෙන වැඩි කරනවා 100ට 100. සුළු වෙනවා මේ අග බිඳුවට මේ අග බිඳුව කැපෙනවා. ඊට පස්සේ මේ 15ට 15 ගොඩවල් 1යි කියලා කැපෙනවා 30ට 15 ගොඩවල් 2යි කියලා බෙදෙනවා. වෙනවනේ. අග බිඳුවට අග බිඳුව ගියා 15ට 5 ගොඩවල් 15 ගොඩවල් 1යි 30ට 15 2ක්. අවසානයේ මේ දෙක වැඩි වෙනවා මේ 10න් දෙවරක් 10 පුතේ කීයද 20යි. ඕන්න 100ට 20යි කියලා උත්තරේ. උත්තරේ 100ට 20යි. ඒකේ රෝම ඉලක්කාංක 2. කිලෝලීටර් 2ක් sorry. නිම නොකරලද කොටසේ ප්‍රතිශතයක් ලෙස ලියන්න. නිම නොකරපු කොටසේ ප්‍රතිශතය. ඒතර පාරේ මුළු දිග කිලෝමීටර් 150යි. මේකෙන් ඉවර නැති ටික එහෙනම් 120ක් වෙන්න එපා. ඇයි 150න් 30ක් ඉවර නම් 150න් 30ක් ඉවර නම් ඉවර නැති ටික පුතේ 120යි. එහෙනම් 150න් 120ක් ඉවර නැහැ. නෝක ප්‍රතිශතයක් කරන්න. සුපුරුදු පරිදි නැවතත් වැඩි කරන්න 100. සුළු වෙනවා මේ උඩ බිඳුවට මේ යට බිඳුව කැපෙනවා. 120 දැන් 15 බෙදන්න පුළුවන්. කොහොමද? මෙන්න බලන්න. 15ට 15 1යි පුතේ 120ට 15 තියෙනවා 8ක්. 120ට 15 කොට හරියට 8ක් තියෙනවා. දැන් ඒ 8 වැඩි කරන්න 10න් 8 වරක් 10 80. ඔන්න 100ට 80යි. උත්තරේ 100ට 80යි. මේක බලා ගන්න කරන විදිහ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය කිලෝලීටර් 2කින් මිලිලීටර් 800ක් පානය කරන ලදී නම් කිලෝලීටර් 2ක් ලීටර් කියලා මිලිලීටර් කරගන්න මොකද අනිත් ඒවා දීලා තියෙන මිලිලීටර් වලින් නේ කිලෝලීටර් 2 මිලිලීටර් කරාම 2000යි මිලිලීටර් 2000යි ඕකෙන් 800ක් පානය කරා නම් ප්‍රොමෙලකාංක 1 අහනවා පානය කරලද කිරි ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට. එතකොට කොහොමද ලියන්නේ? මුළු ප්‍රමාණය යටින් ලියනවා 2000යි. හරිද? උඩින් ලියනවා බීපු ප්‍රමාණය 800යි. කිරි 2000ක් තියෙන 2000න් 800ක් බීලා 2000න් 800ක් බීලා. ප්‍රතිශතයක් කරන්න ඒක වැඩි කරනවා 100ට 100. 2000න් 800ක් බීලා ප්‍රතිශතය කරන්න ඒක වැඩි කරනවා 100ට 100. සුළු කරන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙකක් කැපෙනවා. මේ අග බිංදුවට මේ අග බිංදුව කැපෙනවා. අවසානයේදී 82කින් බෙදන්න උත්තරේ 40යි. එහෙනම් පුතේ 140ක් 140ක් පානය කරලා ඉවරයි. ඊළඟට ඉතිරි වූ කිරි ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට ලියන්න. ඉතිරි ප්‍රමාණය කොහොමද ඉතිරි ප්‍රමාණය ගන්න? ඔක්කොම 2000යි. ඒකෙන් 800ක් නේ දීලා තියෙන්නේ. එහෙනම් ඉතිරි ටික 120යි. නෙමෙයි 1200. 1200. 2000න් 800ක් බීලා ඉවරයි නම් ඉතුරු ටික 1200. 2000න් 1200ක් ඉතිරි. ඒක ප්‍රතිශතයක් කරන්න වැඩි කරන්න කෙලින්ම 100ට 100. නසුළු වෙනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා මේ යට බිංදුවට උඩ බිංදුව කැපෙනවා 120 පුතේ දෙකෙන් බෙදන්න 120 දෙකෙන් බෙදුවම උත්තරේ 100ට 60යි කියනවා. උත්තරේ එනවා 100ට 60යි. එහෙනම් ඒක ප්‍රතිශතයක් කරාම උත්තරේ මට එනවා 100ට 60යි කියනවා. ඔන්න ඔහොමයි ඒ 9 සහ 10 වෙනි ගානට අදාළ උත්තර ටිකේ මේ ඒ දෙකක් ලියා ගන්නකො පුතේ. ඒ දෙකක් ලියා ගන්න. ලස්සන ලියා ගන්න.
right හොඳයි. හරි. එතකොට ඊළඟ කොටසේ තියෙන පොඩි කොටසක් තියෙනවා මේ ප්‍රතිශතය දුන්නාම යම්කිසි අගයකින් යම්කිසි ප්‍රතිශතයක් කියන්නේ කීයක්ද කියන එක හොයාගන්න. උදාහරණයක් විදිහට රුපියල් 1000කින් 125ක් කියන්නේ කීයද? අඹගෙඩි 800කින් 140ක් කියන්නේ අඹගෙඩි කීයක්ද? අන්න ඔය වගේ එකක් හොයන විදිය කතා කරන්න තියෙනවා. අපි ඒක හිමින් සැරේ ඊළඟ දවසේ ගණන් පන්තියේ කතා කරමු. තේරුණාද? ඔන්න අපි 90ක් මේ වෙනකොට ප්‍රතිශත පාඩමට අදාළ ගැටලු ටික ටියුට් එකත් ආධාර කරගෙන ලස්සනට සාකච්ඡා කරලා අවසන් කරමු. හරිද පුතේ? එතකොට මම මතක් කරනවා නිබන්ධනය තාමත් ගෙන්න ගන්න බැරි විච්ච අය ඉන්නවා නම් එහෙම අපිට දැන් හදාගෙන යනවා. ඔයාලගේ නිවසටම ටියුට්ස් ගෙන්නලා ලබා දෙන්න ක්‍රමවේදයක් සහ මේක කර්ෆියු එක දිගටම ක්‍රියාත්මක වුණොත් ලබන මාසෙ නිබන්ධන ටික ඔයාලට ගෙදරටම ගෙනල්ලා ලබා දෙනවා. ඒකට එකපාරකට අපි යොක කරා. ඒක ක්‍රියාත්මක වෙන එකින්ද ඔයාලට මේ යන වැඩපිළිවෙල අපේ මේ ක්‍රියාත්මක කරන පන්ති ටිකට මොනම බාධකයක්වත් නැතුව ලස්සනට මේ වැඩ ටික කරන විදිහට අපි මේක සියල්ල සැලසුම් කරගෙන යනවා. ඒකෙන්ද බය වෙන්න දෙයක් නැහැ. කර්ෆියු එක දිගටම ක්‍රියාත්මක වුණොත් ඔයාලට ආයතනය මගින් ඔයාලා මේ ගණිතීය නිබන්ධන නිවසටම ලබා දෙනවා. එහෙනම් අදට පුතේ මම මෙතනින් ගණන් පන්තිය අවසන් කරන්නම්. අපි ඊළඟ දවසේ එක ඉක්මනින් තවත් ගණන් පන්තියකුත් එක්ක අලුත් කොටසකුත් එක්ක අපි නැවත මුණ ගැහෙමු. එහෙනම් ලස්සනට වැඩ ටික කරන්න, පිළිවෙලට වැඩ ටික කරන්න. නොතේරිච්ච දෙයක් තිබ්බොත් මගේ වෙනම හරි කමන්නේ කතා කරලා අහන්න. එහෙනම් පුතේ හැමෝටම අයුබෝවන් බුදු සරණයි.